හලාවත පදවියේ වයිකාල මීසමේ ශුද්ධෝ ෆ්‍රැන්සිස් සේවියර් මුනිතුන්ගේ නවදෙව් මැදුර අභිසිස් ගැන්වීම හා 137 වන වාර්ෂික මංගල්‍ය මහෝත්සව දිව්‍ය පූජා යාගය ඔබ වෙත ගෙනීමට හැකිවන්නේ වයිකාල ශානී උත්සව ශාලා අධිපති ශාන්ත මහතා වයිකාල කරුණාකරලා ආයුර්වේද රිසෝට් සහ ෆ්‍රැන්සිස් සේවියර් ගොඩනැගිලි කමිටුව විසින් දක්වන ලද බැතිබර දායකත්වය නිසාවෙනි. ශුද්ධෝ ෆ්‍රැන්සිස් සේවියර් මුනිතුනට කැප කර ඇති අප දෙව්මැදුරේ වාර්ෂික මංගලෝත්සවය 137 වෙනි වරටත් ඉමහත් බැතියෙන් සැමරීමට මේ සම්සංගයක් ලෙසින් අප මෙසේ එක් රැස් වූයෙමු. ගෙවුණු කාලය පුරාවට නව දෙව්මැදුර ගොඩනැගීමෙහිලා ශුද්ධෝ ෆ්‍රැන්සිස් සේවියර් මුනි මැදහත්කම තුළ දෙවි සමිඳුන්ගෙන් අප ලැබූ අනේක වූ ආශිර්වාදම් වෙනුවෙන්ද තුති පුද දෙමු. මෙම මංගල මොහොතේදී එමෙන්ම ආගමන සමයේ දෙවන ඉරු දින වන අද දින ලියවිල්ල සුද්ධෝ ලියවිල්ල තුලින් පසුතැවි සිත් හරවාගෙන බෞතිස්මය ලබන්නයි අප ඇරියුම් ලබමු. අපිදු අප ජීවිත වෙනස් කර ගනිමින්ද නව දෙව්මැදුර ගොඩනැගීමෙහිලා අප අද්දුටු දේව බලය නිරතුරු අත්විඳිමින්ද ශුද්ධෝ ෆ්‍රැන්සිස් සේවියර් මුනිදුන් මෙන් අප පවුල් ශුද්ධවත් කර ගනිමින් ශුද්ධෝ පවුලේ ආදර්ශය අනුව යමින් සියල්ලේදී දෙවිදුන් පමණක් සොයන්නට අවසි සුදුතුම් වරම් පතා අප නව දෙව්මැදුර අභිෂේක කිරීමට සහ මංගලෝත්සව දිව්‍ය යාගයට බැතියෙන් යුතුව සහභාගී වෙමු. සිතට එළිය ඔබ අනේ වඩිනු අප සොයා දෙවන් පහන් මිනිනාගා වඩිනු සුදකුනේ හද පුරා වගුරුවා පිටුරැස් සොබනේ
සත්වරම් පිහිට දෙනු වඩා නිවන් පහන් මිනිනාරා වඩිනු සුගතුනේ ආගයට පිවිසීමට සූදානමක් හැටියට දෙවියන් වහන්සේ ඉදිරිපිට දිව්‍යානන් ඉදිරිපිට අපගේ අතින් සිදුවුණු වැරදි අපේ පව් අපේ දුබලකම් සිහිපත් කරගනිමින් ඒවට සමාව අයදිමු. සියලු බාලිත දෙවියන් වහන්සේටද සහෝදරවනි ඔබටද මා පොකල බව කියමි. සිරිමජනේ ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් ඕපව කරමි. ඒ මාගේ වරදින්ය මාගේ මහත් වරදින්ය ඒ මාගේ වරදින්ය කන්මරේ තුමියද සියලු සුදුදයන් ආශිර්වාදයන්ද මාගේ සහෝදරවනි ඔබද මාගේ සහ අපගේ ස්වාමීන් වහන්සේ දෙවියන් වහන්සේට යාඥා කරමින් අවනත වෙලා සිටිමි. සියලු බාලිත දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයට අප පමුණුවනසේක්වා. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. අපි යාඥා කරමු. සර්ව පරාක්‍රම දෙවි ස්වාමිනී සදාකල් වැඩ සිටින මහෝත්තමයාණනි මේ දෙව් මැදුර මත ඔබ වහන්සේගේ වරම් දහර වැගුරුව මැනව ඔබ සරණ යොසවමින් මෙහි පැමිණෙන සියල්ලන්ට දිව්‍ය ආධාරයේ දිරණේ දානය කළ මැනව ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරන සියල්ලන් ඔබ වහන්සේගේ වදනින් හා වරමින් සැනසුව මැනව මේකේ දෙව හා ශුද්ධාත්මයන් සමග එකම දෙවියන්ව සදාකාලී වැජබෙන්නා වූ රජකම් කරන්නා වූද ඔබගේ පුත්‍රයන් හා අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට ලැබේවා. පළමුවන දේව ප්‍රකාශනය බාරුක් දිවස් ප්‍රසාදිතුමන්ගේ පොතෙන්ගත් පාඨයකි. මිහි පිට සෑම ජාතියකටම ඔබගේ මහිමය පෙන්වනු ලබන්නේය. එම්බා ජෙරුසලම් නගරය දුක්ඛා වේදනාවේ වස්ත්‍රය ඉවතලා දෙවි මහිමයේ ශෝභනකම සදහටම ඇඟලා ගන්න. දේව අවංකකම නැමැති සලුව පැළඳ ගන්න. ඔබ සිරස මත සදාතනිකයාණන්ගේ තෙද බල කිරීටය තබා ගන්න. මන්ද මිහි පිට සිටින සෑම ජාතියකටම ඔබේ මහිමය පෙන්වීමට දෙවිදානෝ සලසනසේක. දෙවිදානන් ඔබට දෙන නාමය සදා පවතින්නේය. සාමය උදා වූයේ අවංකකමිනි.
ගෞරවය උදා වූයේ ලැබිකමින් ජෙරුසලම නැගිට උස්තැන්හි සිටගන්න. ඔබේ දෙනෙත් පෙරදිගට හරවන්න. සුවිසුද්ධ තැනන් වහන්සේගේ අනට එකඟව පෙර අපර දෙදිගින් රැස් වී සිටින ඔබේ දරුවන් දෙස බලන්න. දෙවිඳානෝ ඔවුන් සිහිපත් කළසේකැයි කියා ඔවුහු ජයගොස නගති. සතුරන් නැමැති පිරිවර ඇතිව ඔවුන් පයින් පිටත් වී ගියහ. එහෙත් දැන් තේජාන්විතව උසුලාගෙන යන රජකුමරුන් මෙන් දෙවිඳානෝ ඔවුන් ඔබ වෙත ගෙනෙනසේක. මන්ද දේව මහිමා ලංකාරයේහි සුවසේ ඊශ්‍රායෙල් ජනයා ගමන් කරන පිණිස දෙවිදානන් සියලු උස් කඳුවලටද සදාතන කඳුවලටද සම භූමියක් වීමටත් මිටියාවත් පිරි සමතලා භූමියක් වීමටත් නියම කර ඇත. දේව අනට එකඟව වනරොදහා සෑම සුවඳ කුසුම් ගසක් ඊශ්‍රායෙල් ජනයාහට සෙවන දෙනු ඇත. දේව දයාව සහ අවංකකම පිරිවරමෙන් ඇතිව ස්වකීය මහිමා ලෝකයේහි ප්‍රීතියෙන් යාමට ඊශ්‍රායෙල් ජනයාට මඟ පෙන්වනසේක. දේව වාක්‍යයේසේය. දෙවියන් වහන්සේට ස්තුති වේවා. පිළිතුරු ගීය. ඔබේ පිළිතුර සමිදාන උපදේශා ඉමහත්ේ කලසේක. සමිදාන උපදේශා ඉමහත්ේ කලසේක. සමිදුන්න පමුදා සියලට ගෙනා කල අපට සිහිනයක් මෙන් විය. එවිට අප සිනාවෙන් ඉපිලී ගියෙමු. ප්‍රීතියෙන් ගී ගායනා කළෙමු. සමිදානෝපදේශා ඉමහත්ේ කලසේක. සමිදානෝපදේශා ඉමහත්ේ කලසේක. එවිට සමිදානෝපදේශා ඉමහත්ේ කලසේකේ. ප්‍රජාති හෝ කියන්ට ගත්
දේව ප්‍රකාශනය ශුද්ධ වූ පාවුල තුමන් විසින් පිළිපුවරුන් වෙත ලියන ලද හසුනෙන් කොටසකි. ක්‍රිස්තුස් වහන්සේගේ ආගමනය සඳහා නිදොස්ව අවංකව සිටින්න. මට ඔබ සිහිවන සෑම විටම මම මාගේ දෙවියන් වහන්සේට ස්තුති කරමි. මා යාඥා කරන සෑම විටම ඔබ සියලු දෙනා උදෙසා යාඥා කරමින් ප්‍රීතියෙන් පිරී සිටිමි. මා එසේ කරන්නේ පළමු දවස පටන් මේ වනතුරු ධර්මදූත සේවයට ඔබ සහභාගී වූ නිසාය. ඔබ තුල යහපත් කාර්යයක් ආරම්භ උන්වහන්සේ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ දවස පැමිණීමේදී එය සම්පූර්ණ කරනු ඇතැයි මම ඒකාන්තයෙන්ම විශ්වාස කරමි. ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ හදපත්ලෙන්ම ගලා එන ප්‍රේමයෙන් මා ඔබට සැබවින්ම ප්‍රේම කරන බව දෙවියන් වහන්සේ දන්නාසේක. ඔබ උදෙසා මාගේ යාඥාව මේය. විශිෂ්ටතම දේවල් වටහා ගැනීමට හැකිවන පිණිස දැනගැන්මෙන් හා සියලු ආකාර විමසීමෙන් ඔබගේ ප්‍රේමය බොහෝ සෙයින් වර්ධනය වේවා. ක්‍රිස්තුස් වහන්සේගේ දවස දක්වා අවංකව හා නිදොස්ව සිටීමට ඔබට හැකි වේවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන දෙවියන් වහන්සේගේ ගෞරවය හා ප්‍රශංසාව පිණිස ඔබ දැහැමි ජීවිතයක පළවලින් පූර්ණ වේවා. දේවාක්‍යසේය දෙවියන් වහන්සේට සෝත්‍ර වේවා. සුපුවත් ජයනද මඟ පිළියෙල කරන්න එතුමන් හට ඇද නැති මාවත් සාදන්න. දෙවියන් කෙරෙන් වන විමුක්ති මාර්ගය සව්සත දකින්නු ඇත. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමග වනසේක්වා. සුවිශේෂක ලූක්තුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමීනි ඔබ වහන්සේට මහිම වේවා. තිබේරියස් අධිරාජා රජ පැමිණි 15 වන අවුරුද්දෙහි පොන්තියස් පිලාත් යුදයට ආණ්ඩුකාරයාවද හෙරෝද් ගලීලයට යුව රජවද ඔහුගේ සහෝදර පිලිප් ඉතුරුයටත් ත්‍රිකෝණයටත් යුව රජවද ලුසානියස් අබිලේනියට යුව රජවද අන්නස් හා කයපාස් උත්තම පූජකවරයන්ව සිටි සමයෙහි දෙවියන් වහන්සේගේ පණිවිඩය
පාලු කරෙහි සිකරියස්ගේ පුත් ජුවාම් වෙත පැමිණියේය. තවද ඔහු ජොර්දාන් ගඟ අවට පෙදෙස මුළුල්ලෙහි සැරිසරමින් පව්කමාව පිණිස මනස්ථාපනය වී බෞද්ධිස්ම ස්නාපනය ලබන්නැයි ප්‍රකාශ කළේය. එපවත් දිවසිවර ඉසයියස් ලියවිලිවල මෙසේ ලියා ඇත. සමිඳුන්ගේ මඟ පිළියෙල කරන්න, එතුමන් හට ඇද නැති මාවත සාදන්න. සියලු කඳු රැලි පුපුරවනු ඇත. සියලු කඳු හා හෙල් සමතලා කරනු ඇත. සියලු වංගු ඇද හරිනු ඇවේ. දෙවියන් කෙරෙන් වන විමුත් මග සව්සත දකිනු ඇතැයි පාලු කරෙහි මොරගා කියන හඬකි. ගැලවීම දායක සුබ ආරංචිය එසේය. ක්‍රිස්තුනීය වහන්සේට ප්‍රශංසා වේවා. ක්‍රිස්තුතුමන් තුළ ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි, අද අප සියලු දෙනාටම විශේෂයෙන්ම මේ සංවාසී ජනතාවට ඉතාමත්ම අසිරිමත් දිනයක්. කරුණු කිහිපයක් නිසා ප්‍රථමයෙන්ම ඔබගේ අභිනව දෙව් මැදුර ස්වාමීන් වහන්සේට කැප කරලා ඔබ අතට පවර්ලා දෙනු ලබන දවස. ඒ වගේම අද අපි ආගමන කාලයේ දෙවෙනි ඉරිදින සිහිපත් කරන්නේ. ඒත් එකම ඔබගේ දෙව් මැදුරේ වාර්ෂික මංගලෝත්සවය, ෆ්‍රාන්සිස් සාවේර් මුනිදුන්ගේ මංගලෝත්සවය අද අපි සිහිපත් කරනවා. ඉතින් මේ කාරණා සියල්ලම එක රාශි කරගෙන ස්වාමීන් වහන්සේට විශේෂ ප්‍රථමයෙන් අපි ස්තුති ප්‍රශංසා කරමු මේ දවස අපට දානය කිරීම සම්බන්ධයෙන්. අපේ ජීවිතයේ අපේ ඉතිහාසය තුළ, අනාගතය තුළ, වර්තමානය තුළ අපි විශ්වාස කරන්නේ සෑම දෙයක්ම සිදුවන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත මත කියලා. උන්වහන්සේගේ කැමැත්ත නිසා තමයි ඒ ආශිර්වාද, කැමැත්ත කියන්නේ ආශිර්වාදය නිසා තමයි අද මේ වගේ ලස්සන දේව මන්දිරයක් ඔබ අතින්, ඒක තමයි එතන තියෙන වැදගත්කම. ඔබේ අතින්, ඔබේ ශ්‍රමයෙන්, ඔබේ ශක්තියෙන්, ඔබේ දායකත්වයෙන් දෙවියන් වහන්සේට පුද කරන්න ලැබීම ලොකු වාසනාවක්. මේ ආශිර්වාදය ඔබ මත ගලා එන්න කියලා ප්‍රථමයෙන්ම ප්‍රාර්ථනා කරනවා. දේව මැදුර පිළිබඳව වචනයක් කතා කරන්න අවස්ථාවක් තිබෙනවා දේව පූජා අවසානයේ. එම නිසා මේ මොහොත අපි දේව වචනය පිළිබඳ මෙනෙහි කරන්නට උත්සාහ කරමු. අද සුවිශේෂය තුළ එන සුවිශේෂී තේමාවක් තමයි ආගමන කාලය තුළ එන තේමාව සමිඳුන් හට මාවතක් පිළියෙල කරන්න, උන්වහන්සේට ඇද නැති මාවතක් සාදන්න කියලා. ආගමන කාලය කියලා කියන්නේ විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේගේ පැමිණීම අපේක්ෂාවෙන් අපි උන්වහන්සේට මාවතක්, පාරක් සූදානම් කරන කාලය. අපි දන්නවා ආගමන කාලය තුල අපි මෙනෙහි කරන පරිදි ස්වාමීන් වහන්සේ කියන්නේ යේසුස් වහන්සේ නැවත වඩින බව අපි විශ්වාස කරනවා. එතකොට ඒත් එක්කම අපි දන්නවා උන්වහන්සේ එක වතාවක් දැනටමත් වැඩි බව. ඒ තමයි අපි නත්තලේදී සිහිපත් කරන්නේ උන්වහන්සේගේ පළමුවන පැමිණීම. මීට වසර 2020කට ඉස්සෙල්ලා දේව පුත්‍රයන්න් වන ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකයට වැඩියා මාංශගත වීම කියලා අපි විශ්වාස කරන්නේ, මෙනෙහි කරන්නේ, අදහන්නේ. ඒක සැබවින්ම සිද්ධ වුණා. ඇත්ත වශයෙන්ම බලද්දී මේ දේ අභිරහසක්. මාංශගත වීම කියන්නේ අභිරහසක්. දෙවියන් වහන්සේ කොහොමද මිනිසෙක් වශයෙන් අප අතර ඉපදෙන්නේ කියන එක. ඒක බුද්ධියෙන් තේරුම් ගන්න පුළුවන් සත්‍යතාවයක් නෙමෙයි, විශ්වාසයෙන් තේරුම් ගන්න පුළුවන් සත්‍යතාවයක්. ඔබයි මමයි අද මෙතන ඉන්නේ ඒ විශ්වාසයේ සත්‍යතාවය අදහන පිරිසක් හැටියට. ඒ වගේ තමයි අපි අදහනවා උන්වහන්සේ තව සැරයක්, තව වතාවක්, දෙවෙනි වතාවට මේ ලෝකයට වැඩම කරන බව. නමුත් ඒ පළවෙනි වතාවේ වැඩම කරාට වැඩිය ආත්පසින්ම වෙනස් විදියකට උන්වහන්සේ වැඩම කරන්න කියලා සුද්ධ ලියවිල අපිට පැහැදිලි කරනවා. උන්වහන්සේ පළවෙනි වතාවට කෙසේද මෙලොවට පැමිණි?
මේ බව ඔබ නත්තලේදී සිහිපත් කරනවා පුංචි ගවලෙනක් ගෙදර හදලා ගවලෙනක ජේසුස් වහන්සේ ඉපදුණු බව. කරුණාකර වාඩි වෙන්න. උන්වහන්සේ ගවලෙනක ඉපදුණු බව අපි දන්නවා. එතෙන්ද අපි දන්නා විතරක් නෙමෙයි අපි මෙනෙහි කරලා බලන්න ඕනේ. ඇයි උන්වහන්සේ ගවලෙනක ඉපදුනේ? අදගත් දෙයක් මෙනෙහි කරන්න. සුද්ධ බයිබලයේ අපිට කියන අන්දමට එතන සංගණනයට ගිහිල්ලා ඉඩ තිබුණේ කිසිම තැනක ඒ ආයතනවල නවාතැන් ගන්න ලැබුම් ගන්න කිසිම තැනක් තිබුණේ නැහැ. පිරීලා ඉතිරිලා ගිහිල්ලා තිබුණා. ඉතින් මේක තමයි බැලුව බැලමට හේතුව. ඒ නිසා මරියතුමි ජිසේතුමයි මේ පැටියව බිහි කරන්න අර ගවය ලගින තැනකට ගියේ. ඒක බාහිරින් පේන්නේ. නමුත් මේක පිටිපස්සේ මොකද්ද තියෙන දේව ධර්මික පණිවිඩය? දේව පුත්‍රයාට මේ ලෝකේ ඉපදෙන්න තැනක් තිබුණේ නැහැ. ඒ විතරක් නෙමෙයි අද අපි මෙනෙහි කිරීමට සුදුසු තැනක් තිබුණේ. තැනක් තිබුණේ නැහැ විතරක් නෙමෙයි සුදුසු තැනක් තිබුණේ. ඉඩක් තිබුණේ නැහැ. ඉඩක් තිබුණේ නැත්තේ කොහෙද? ඉඩ තිබුණේ නැත්තේ හෝටල් වලද? වැලුව වැල්මට හෝටල් වල තමයි. නමුත් මනුස්සයන්ගේ සිත් තුළ ඒක තමයි දේව ධර්මික පැහැදිලි කිරීම සුද්ධ බයිබලයේ. මනුස්සයන්ගේ ලෝකේ, මනුස්සයන්ගේ සමාජයේ, මනුස්සයන්ගේ හදවත්වල ජේසුට ඉපදෙන්න එදා මීට අවුරුදු 2020කට ඉස්සෙල්ලා අවකාශය ඉඩකඩ තිබුණේ නැහැ. ඒකින්ද උන්වහන්සේ ඒ අසරණ ගවයෝ ළඟින තැනක ගිහිල්ලා ඉපදුණා. අනිතකොට ලෝකයේ තුල උන්වහන්සේ පිළිගන්න සූදානමක් තිබුණේ නැහැ. ලෝකයේ පාපයෙන් පිරලා තිබුණේ. අපි දන්නවා ජේසුස් වහන්සේගේ ඉපදීමට මෙලොවට පළමු වරට වැඩීමට සූදානම මොකක්ද කියන එක. සූදානම තමයි මුළු පුරාණ ගිවිසුම. ආදිපිතෘවරුන්, දිවැසිවරුන්, දෙවියන් වහන්සේ එව්වේ ජේසුස් ඉපදෙන්න ඉස්සෙල්ලා ලෝකයේ සූදානම් කරන්න. යහපත් ලෙස ජීවත් වෙන්න, පාපය දුරලන්න. නමුත් ධර්මිෂ්ඨ මිනිස්සු සිටියා ලෝකේ. එදත් සිටියා, අදත් ඉන්නවා. නමුත් විශාල වශයෙන් කොයිතරම් අධර්මිෂ්ඨ ලෝකයක්, පාපිෂ්ඨ ලෝකයක් මීට වසර 2000කට ඉස්සෙල්ලා තිබුණාද කිව්වොත් දෙවියන්ට මේ ලෝකේ උපදින්න තැනක්, සුදුසු තැනක් තිබුණේ නැහැ. දැන් මාසේ වසර 10 ගාණක් සූදානමක් අපි දකිනවා සුද්ධ බයිබලයේ පුරාණ ගිවිසුම තුල. ඒ සූදානමේ අවසාන පරිච්ඡේදය තමයි අද අපි සුවිශේෂයෙන් සවන් දුන්නේ ස්නාවක ජුවම්තුමා. ස්නාවක ජුවම්තුමාව මෙලොවට පැමිණියේ ස්වාමීන් වහන්සේගේ ඒ පැමිණීම වෙනුවෙන් අවසාන සූදානම් කිරීම. අවසාන සූදානම් කිරීම. උන්වහන්සේ ඇවිල්ලා මොනවද දේශනා කළේ? ස්වාමීන් වහන්සේට මාවතක් සූදානම් කරන්න. කොහෙද? කොහරි ගමකට යන පාරක් නෙමෙයි. ගමකට යන පාරවල් නම් හදන්න පුළුවන්. කේක ප්‍රදේශ වලට යන පාරවල් හදන්න පුළුවන්. මේ පල්ලියට එන පාර ලස්සනට හදලා තිනවා තාර දාලා. නමුත් අද සුවිශේෂය මතක් කරන්නේ ජේසුට ඔබේ ජීවිතේ උපදින්න, ඔබේ ජීවිතේ නැමැති පාර හදලා දෙන්න කියලා. බලන්න මේක වසර 2000කට ඉස්සෙල්ලා අපි මේ කතා කරන්නේ උන්වහන්සේගේ පළවෙනි පැමිණීමට සූදානම්. උන්වහන්සේගේ දෙවෙනි පැමිණීම කවදද සිදු වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. ඒ ගැන කරදර වෙන්න ඕනෙත් නැහැ කියලා සුද්ධ ලියවිල කියනවා. නමුත් ඒ සඳහා සූදානම් විය යුතු බව සුද්ධ ලියවිල පවසනවා. නමුත් කෙසේද සිද්ධවන්නේ කියලා සුද්ධ ලියවිල පවසනවා. කවදද කියලා අපි දන්නේ නැහැ. සමහරව ඒ ගැන තමයි ගොඩක් කරදර වෙන්නේ. සමහර කියන්නේ එක එක කණ්ඩායම් වලට අයිති අය ඔයගොල්ලෝ දැකලා ඇති පාරේ යද්දි දෙවන පැමිණීම හෙට අනිද්දා වෙනවා කියලා. අපි දන්නේ ඒව ගැන. නමුත් කෙසේද සිද්ධවන්නේ කියන එක සුද්ධ බයිබලයේ සඳහන් කරනවා. දුප්පත් ගවලෙනක නිමි මහා රජාණන් කෙනෙක් හැටියට ඊ타ත්ම ගාම්භීර ලෙස ස්වාමීන් වහන්සේ තේජස්ශ්‍රීයෙන් කවදා හරි මෙලොවට වඩිනවා අපිව ඔසවන්න. ස්වාමීන් වහන්සේ වෙත අරගෙන යන්න
නමුත් ඒ සඳහා අපි සූදානම් වෙලා ඉන්න ඕනේ. ඔසවන්න නම් අපි එසවෙන්න ඕනේ. අපි එසවුන් නැත්තම් උන්වහන්සේට ඔසවන්න බැරි වෙනවා. මොකද තව එක්කෙනෙක් ඉන්නවා අපිව වෙන පැත්තකට අරගෙන යන්න. ඕගොල්ලන් දන්නවා කවුද ඒ කියලා. එයාට සිංහලෙන් කියන්නේ සාතන් කියලා. ඉතින් නැසට ඔසවන්න අපි එසවෙන්න මේ ලෝකේ අපිට ජීවිතේ තියෙන්නේ මේ ජීවිතේ ඔබේ මගේ ජීවිතේ කවුද දුන්නේ? ඔබේ දෙමව්පියෝ තමයි දුන්නේ. නමුත් දෙමව්පියන්ට ඒ ජීවිතේ දෙන්න කවුද ජීවිතේ දුන්නේ? දෙවියන් වහන්සේ. ඔබේ මගේ ජීවිතේ හිමිකරු. ඒ දීලා තියෙන්නේ උන්වහන්සේ වෙත කවදා හරි යන ගමනේ උන්වහන්සේ අපි හමු වෙන මොහොතේදී දෙවන පැමිණීම කවදා වුණත් අපේ මරණ මොහොතේදී උන්වහන්සේ අපිට මුණ ගැසෙන්න වෙනවා. ජීවිතය ගැන ගණන් දෙන්න වෙනවා. අන්න එතකොට අනේ සඳහා මාර්ගය සූදානම් කරගන්න. පාර හදන්න. තමයි විශේෂයෙන්ම මේ ආගමන කාලය තුල අපිට මතක් කරලා දෙන්න පණිවිඩය. බලන්න ආදර සහෝදර සහෝදරනි පුංචි උදාහරණයක් වශයෙන් අරගෙන බැලුවොත් අපි හිතමුකෝ ගයක් හදන්න, නිවසක් හදන්න. ඉස්සෙල්ලා මොනවද කරන්න ඕනේ? ගොඩක් දේවල් තියනවා කරන්න. ඉස්සෙල්ලාම සල්ලි හොයා ගන්න ඕනේ, මුදල් හොයා ගන්න. ඊට පස්සේ අවසර ගන්න ඕනේ. අතනින් මෙතනින් ගොඩක් තැන් වලින් අවසර ගන්න තියෙනවා. ඒ වගේ ගොඩනැගිලි ද්‍රව්‍ය එක්කහු කර ගන්න ඕනේ. සිමෙන්ති ගල්, වැලි, උළු, පරාල හරි අමාරු ඒවා හොයා ගන්න. සිමෙන්ති පේන්නවත් නෑ දැන්. ඉතින් ඔය වගේ දේවල්. නමුත් ඔය ඔක්කොම තිබුණොත් අපි හිතමුකෝ ඒ ඔක්කොම තියෙනවා. තව ප්‍රධාන විශේෂ දෙයක් තියෙනවා නිවස හදන්න ඉස්සෙල්ලා කළ යුතු. ඒ මොකක්ද? මේ දේවමැදුර හදන්න ඉස්සෙල්ලත් ඕගොල්ලන්ගේ ඒ දෙක කෙරුවා. ඒ තමයි පොළව සූදානම් කරන එක. පොළව සූදානම් කරන්නේ නැතුව, පොළව සමතලා කරන්නේ නැතුව, පොළව තද කරන්නේ නැතුව නිවසක් හදන්න පුළුවන්ද? හදන්න බැරි කමක් නැහැ. හදලා මාස දෙකක් තුනක් යද්දි බලා ගන්න පුළුවන් මොකද්ද තත්ත්වය කෙනෙක්. පොළව සාදලා ඉන්න ඕනේ කොට නැගිල්ල හදාන්න ඉස්සෙල්ලා. පොළව සූදානම් කරන්න. කියන්නේ මේ වගේ තමයි ආදර සහෝදර සහෝදරිනි ආගමන කාලය කියලා කියන්නේ ඔබේ මගේ ජීවිතය දෙවියන් වහන්සේට පැමිණෙන්න ඒ මාර්ගය සූදානම් කරන්න අපේ පොළව සකස් කරගන්න එක. ක්‍රිස්තුස් වහන්සේගේ මෙලොවට පැමිණීමට ඉස්සෙල්ලා අවසාන සූදානම පොළව සකස් කරගන්න හැටි ලෝකෙට ප්‍රකාශ කරුවේ දේශනා කරුවේ ස්නාවක ජෝන්තුමා. ඒ අනුව ජීවිතය හදාගන්න මාර්ගය හදාගන්න විශේෂයෙන්ම ඇද නැති මාර්ගයක් හදාගන්න. අන්න එතන තමයි ඊළඟ කරුණ මෙනෙහි කර යුත්තේ මාර්ගයක් හදනා විතරක් නෙමෙයි ඇද නැති මාර්ගයක් සාදන්න. බලන්න අද ගොඩක් අපේ ජීවිත දිහා බලද්දී අපේ ලෝකේ දිහා බලද්දී අපේ රට දිහා බලද්දී ගොඩක් තියෙන්නේ ඇද වුණු මාවක් තමයි මනුස්සයන්ගේ ජීවිත තුළ. ඇයි මං එහෙම කියන්නේ? ගොඩක් ඇද වෙච්ච තැන් තමයි තියෙන්නේ. කුද වෙච්ච තැන් තමයි තියෙන්නේ. හොරකම්, භීෂණ, වංචාව, බොරුව, මිනිමැරීම, ගබ්සා කිරීම මේවා තමයි බොහෝ විට අහන්න ලැබෙන්නේ. මිනිමැරීම ගැන කතා කරද්දී අපේ රටේ ඊට අවුරුදු 2කට ඉස්සෙල්ලා සිද්ධ වෙච්ච දේ පාස්කු ප්‍රහාරය. ග්‍රහ ලෝකෙන් වලින් ඇවිල්ලා දේ සිද්ධ කරුවේ. අඟහරු ලෝකෙන් ආපු මිනිස්සුද පාස්කු ප්‍රහාරය සිද්ධ කරුවේ. නෑ මේ ලංකාවේ හිටපු මිනිස්සු. මේ අපේ රටේ අපිත් එක්ක ජීවත් වෙන මිනිස්සු සිද්ධ කරුවේ සහ මේක පිටිපස්සේ ඉන්නේ මේ මිනිස්සු. ලංකාවේ මිනිස්සු. එතකොට අපි ජීවත් වෙන ලෝකේ ඇද ගහපු තැන් මොනවද කියලා අපිට පේනවා. ඇද වෙච්ච මාර්ග. මේ වගේ පාපිෂ්ඨ ලෝකෙක අපි ජීවත් වෙන්නේ. හොඳ මිනිස්සු ධර්මයෙන් මිනිස්සු නැතුව නොවේ. ධර්මයෙන් මිනිස්සු ටික දෙනෙක් හරි ඉන්නේ හින්දා තමයි මේ විදිහට හරි ලෝකේ පවතින්නේ. නමුත් ස්වාමීන් වහන්සේ නැවත පැමිණෙන තුරා අපේ ලෝකය සූදානම් කරන්න ඇද නැති මාවතක් හදාන්න ස්වාමීන් වහන්සේ ඔබෙන් මගෙනුත් බලාපොරොත්තු වෙන අපේ ජීවිත තුලින් අනිත් අයගේ ජීවිත හදන්න ඉස්සෙල්ලා මගේ ජීවිතය හදා ගන්නවා.
මගේ ජීවිතේ මගේ පෞල් ජීවිතයේ තියෙන ඇදවුණු තැන් මොනවද කියලා හොයාගන්න ඕන. මගේ දරුවන්ගේ අපේ දරුවන්ගේ තරුණ තරුණියන්ගේ ඇද වෙච්ච තැන් තියෙනවා නම් ඒව හදන්න දෙමව්පියෝ වැඩිහිටියෝ උදව් වෙන්න ඕන. ඇද නැති මාර්ගයක් හදන්න. නමුත් තව එක්කෙනෙක් ඉන්නවා ඇදටම අරගෙන යන්න. ඇද නැති මාර්ග අපි හදන්න උත්සාහ කරද්දී අපි ඇදගෙන යන්න උත්සාහ කරන්නේ යක්ෂයා. බලන්න අද ලංකාව වර්ල්ඩ් කප් එක ගහලා තියෙන්නේ මත්ද්‍රව්‍ය වලට. දවසෙන් දවස වැඩි වෙනවා. එහෙන් අල්ලනවා මෙහෙන් වැඩි වෙනවා. මෙහෙන් වැඩි වෙනවා එහෙන් අල්ලනවා. ඒ වගේ අද වෙච්ච ලෝකික ජීවත් වෙන අපි ස්වාමීන් වහන්සේ තුල හරි මාර්ගයකට අපි ජීවත් වෙලා අනිත්‍යවත් ඔසවන්න අන්න ඒක තමයි කිතුණු කැඳවීම කියලා කියන්නේ. අනේ දේ තමයි අභියෝගය. එහෙම නැතුව මේ ලෝකයේ මේ ජීවිතය කියන්නේ සෙල්ලමක් නෙවෙයි. කිතුණු ජීවිතය කියලා කියන්නේ කිතුණු කම කියලා කියන්නේ වගකීමක්. ස්වාමීන් වහන්සේ හමුවනතුරු ඇද නැති මාර්ගයක් මගේ ජීවිතෙත් මං ජීවත් වෙන සමාජයත් හදන්න. ඒ නිසා ඒ සඳහා අවශ්‍ය ශුද්ධාත්ම ශක්තිය බලය අපිට ස්වාමීන් වහන්සේ ලබා දෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේ තුල. අද අපි මේ ලස්සන දේවමාලිගාව කැප කරනු ලැබුවා. නමුත් අපි මතක තියාගන්න ඕනේ ආදර සහෝදර සහෝදරියනි ඔබ එක එක්කෙනා දේවමාලිගාවක් බව. මේ පල්ලියයි ඔබයි අතර වෙනසක් නැහැ. ඒ කියන්නේ තනි තනි පුද්ගලයෝ හැටියට. මොකද ඔබත් දේවමාලිගාව. ඉතින් ඔබ තුල නැති දේවමාලිගාව මෙතන බලාපොරොත්තු වෙන්න බෑ. ඉරිදාට සිද්ධ වෙන්නේ දේවමාලිගාව හම්බ වෙන්නේ නැහැ වගේ දෙයක්. ඉතින් අපි දේවමාලිගාව එහෙම මෙහෙන් කිලුට වෙලා නම් අපවිත්‍ර වෙලා නම් ඒව හදාගන්න සුද්ධ පවිත්‍ර කරගන්න කාලේ තමයි ආගමන කාලය කියලා කියන්නේ. ආගමන කාලය කියලා කියන්නේ පශ්චාත්තාපික කාලය. සතාරික කාලය වගේ. ඒකින්ද තමයි මේ පාට පිටුමල්ලා හඳින්නේ ආගමන කාලය කියලා කියන්නේ ජොලි කරන කාලයක් නෙමෙයි. පශ්චාත්තාපික කාලයක්. ජීවිතේ ඇද ඇති තැන් හොයලා බලලා ඇද නැති කරලා ස්වාමීන් වහන්සේට වඩින්න මං සූදානම් වෙන කාලය. අනේ වාසනාව ශුද්ධාත්මයන් තුල ඔබටත් සිළු දෙනාටත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. පිතාගෙත් පුත්‍රයාගෙත් ස්ප්‍රීතු සාන්තුගෙත් නාමයෙන් ආමෙන්. එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. අහසා පොළවද පෙනෙන නොපෙනෙන සියල්ල මවවදාල සිව්වර දෙවියන් කෙරෙහි විශ්වාස කරමි. දෙවියන් වහන්සේ එකදෙන පුත්‍රයානන්ද එකම ස්වාමීන්වරයාණන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ සෑම කරකටම පෙර පියාණන්ගෙන් ජනිත වූසේක. උන්වහන්සේ දෙවියන්ගේ දෙවිවරුද ආලෝකයෙන් ආලෝකයද සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වහන්සේක. ජනිත වූ නමුත් මවුන්වලද පියාණන් වහන්සේ සමග එකම බවක් ඇතිව උන්වහන්සේ වැඩ සිටිනසේක. උන්වහන්සේ හේතු කොටගෙන සියල්ල මවනු ලැබුවේය. මිනිස් අපෝ දේශාද අප ගැලවීම දේශාද උන්වහන්සේ ස්වර්ගයෙන් රැස වදාළසේක. ශුද්ධාත්මයන් වහන්සේගේ අනුභවයෙන් කන්‍යාවන්ගෙන් මිනිස් බවගෙන උන්වහන්සේ මනුෂ්‍යයා වූසේක. තවද උන්වහන්සේ අපෝ දේශා පොන්සිය පිලාතුස් යටතේ කුරුසයෙන් නැසුණු ලද මරණ වේදනාවිද උකුත්‍රියට පත් කරනු ලැබුසේක. ශුද්ධ වී පරිදි උන්වහන්සේ තුන්වෙනිදා උදාරසේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණව පියාණන් වහන්සේ
වාසෙහි වැඩ සිටිනසේක. ජීවිත මරණ විනිශ්චය කරන්නට උන්වහන්සේ මහිමාන්විතව නැවත වඩිනසේක. උන්වහන්සේගේ රාජ්‍යය කෙලවරක් නොමැත්තේය. පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයන් වහන්සේගෙන් හා නික්මෙන සමිදානන්ද ජීවදායනන්ද වූ සුදාඥාන වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. ආනන්ද පුත්‍රයානන්ද සමග එක වන්දනාවක් මහිමයක් ලබනසේක. උන්වහන්සේ දිවස්වරුන් මගින් කතා කළසේක. අපොස්තලයන්ගෙන් පැවැදෙන එකම සුද්ධ කතෝලික සභාව කෙරෙහි විශ්වාස කරමි. පවගමාව සඳහා එකම ප්‍රසාද ස්ථාපනයක් ඇති බව අදහා ගනිමි. කවදමනදුමෙන් නැවත නැගීමද මතකගෙන සදා ජීවිතයද බලාපොරොත්තු වෙමි. දැන් අපගේ ආයුධම් විශ්වාසයෙන් යුතුව දෙවි පියාණන් ඉදිරියේ මෙසේ තබමු. අප සුදෝ සභාව උදෙසා යාඥා කරමු. ආදර දෙවි පියාණනි, පළමුවන ෆ්‍රැන්සිස් නැමැති අප සුදෝත්තම පියාණන් ඇතුළු සමස්ත රදගුරු පූජක පැවැති සැමට තම කැපවුණු ජීවිතයන් වඩා ශුද්ධවත් කර ගනිමින් කිතුතුමන්ගේ මං අනුව යාමට අවසි සුදතුම් වරම් සුදෝ ෆ්‍රැන්සිස් සේවියර් මුනි මැදිහත්කම තුළ ලැබෙන පිණිස අප මව්බිම උදෙසා යාඥා කරමු. ආදර දීපියාණනි, ඔබ වහන්සේගෙන් අපට ලැබුණු උතුම් තිලිනයක් වන මිනිස් ජීවිතයගේ වටහා ගනිමින් ජීවිතය සුරක්ෂිත කිරීමටත් අප සතු ස්වභාව දම රැක ගනිමින් ඉදිරි පරපුර වෙත දායාද කරනට අවශ්‍ය සුදුතුම් වරම් අප දේශයේ පාලනය කරන නායකින් සැමට ලැබෙන පිණිස පවුල උදෙසා යාඥා කරමු. ආදර දෙවි පියාණනි, අප දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍ය සමරන අද දින අප සැම ආසිරි ගන්වා පසුතැවී සිත් හරවා ගනිමින් ක්‍රිස්තුස් වහන්සේ අප ජීවිතයන්හි ස්වාමියාණන් බවට පත් කර ගනිමින් ඔබ වහන්සේට ප්‍රසන්න දිවියක් ගත කිරීමට අවසි සුදතුම් වරම් ලැබෙන පිණිස අප විශේෂ අවශ්‍යතා වෙනුවෙන් යාඥා කරමු. ආදර දෙවි පියාණනි, අප නව දෙව් මැදුරේ ගොඩනැගීම් වෙනුවෙන් කැප වෙමින් වැය වූ අප සැමට සුදෝ ෆ්‍රැන්සිස් සේවියර් මුනිමෙන් ඔබ වහන්සේට ප්‍රසන්න ජීවිත ගත කරමින් ඔබ වහන්සේ තුළම රැඳෙන්නට අවශ්‍ය සුදුසුම් ආලෝකය මෙම මංගල දිනදී ලැබෙන පිණිස අප කරන යාඥා සාවධාන
අපගේ පෞද්ගලික ආයුධ අවශ්‍යතාවයන් ස්වාමීන් වහන්සේ වෙත පුද කරමු. මේකේද අපගේ ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙසාම අපට ලැබේවා. ආමේන්. ලෝකාක්දේව ස්වාමිනේ අප ඔබ වහන්සේට පුදන මේ පූපය ඔබ වහන්සේගේ මහදා වෙනක ලබාගත් හේින්ද පොළොවේ සරුසාරයෙන් හා මනුෂ්‍යයන්ගේ ශ්‍රමයෙන් සෑදුණු හේින්ද අප සඳහා ජීවනදායක පූපය බාටපත් වන හේින්ද ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේට සදා ප්‍රශංසා වේවා. ලෝකාග්‍රේව ස්වාමිනේ අප වහන්සේට පුදන මේ මිදි රස ඔබ වහන්සේගේ මහා දායන ලබාගත් හේින්ද මිදිවැලේ ඵලදාවෙන මනුෂ්‍යයන්ගේ ශ්‍රමයෙන් සෑදෙන හේින්ද අප සඳහා ආත්මික පානය බාටපත් වන හේින්ද ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේට සදා ප්‍රශංසා වේවා. ස්වාමිනේ බගෑපත් සිතින්ද පසුතැවිලි හදවතකින් යුක්තව සිටින අප ඔබ වහන්සේ විසින් පිළිගනු ලැබේවා. දෙවි ස්වාමිනේ අපාද පුදන මේ යාගය ඔබ වහන්සේට ප්‍රසන්න වේවා. සහෝදරවරුනි මාගේ සහවගයාගේ සිරුවත් දෙවියන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. ස්වාමීන් වහන්සේගේ නාමයට සත්සවත් මම කර්තන සඳහාය අපට තම වහන්සේගේ මුල් ප්‍රයෝජනවත් සඳහාය ඔබගේ ආශ්‍රයෙන් ස්වාමීන් වහන්සේ
දෙවි ස්වාමිනී, ඔබගේ ශුද්ධ ස්වභාව ආනන්දයෙන් පුදන මේ පඬුරු ඔබ වහන්සේට ප්‍රසන්න වේවා. ඔබ වහන්සේට පූජා වූ මේ ගෘහෙහි රැස්වෙන ඔබගේ ජනතාවට මේ පරිශුද්ධ අභිරහස මගින් විමුක්තිය ලබා ගැනීමට මඟ සැලසේවා. මේකද අපගේ ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට ලැබේවා. ආමේන්. ස්වාමින් වහන්සේව සමග වනසේක්වා. ඔබ සමග වනසේක්වා. ඔබගේ සිත යොමු කරන්න. ස්වාමීන් වහන්සේට යොමු කර සිටිමු. අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු. පරිශුද්ධ පියාණනී, සිර බලති සදාතන දෙවි ස්වාමිනී, අප ස්වාමීන් වන ක්‍රිස්තුන් වහන්සේ මගින් සෑම කල්හිද සෑම තන්හිද අප වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍යය, යුතුය, සාධාරණය, ගැලවීම දායකය. සියලු දිවසිවරයෝ ඔවුන් වහන්සේගේ පැමිණීම අනාවැකින් ප්‍රකාශ කළෝය. කන්‍ය මාතාව අපරිමිත ප්‍රේමයෙන් යුතුව සිය කුසෙහි ඔවුන් වහන්සේ දරා සිටියාහ. ජාම්තුමාන ඔවුන් වහන්සේගේ පැමිණීමේ සුභාරංචිය ප්‍රකාශ කර ඔවුන් වහන්සේ පැමිණි විට පෙන්වා දුන්හ. ඔවුන් වහන්සේ පැමිණෙන කල අප යාඥාවෙන් අවදිවද ප්‍රශංසාවෙන් අනුවනවද සිටිනසේ සිය උපතේ පූජෝත්සවය පැවැත්වීම සඳහා ප්‍රීතියෙන් සූදානම් වීමට ඔවුන් වහන්සේ සලසනසේක. ඒ සුරදූතාග්‍ර දූතාදී සුරු සේනා සමූහයේ නිරන්තර සාදුනාදයට අපගේ ගීතරාවේ දෙක් කරමින් ඔබ වහන්සේගේ මහත්ම භාවය අපි මෙසේ ගායනා කරමු. එසේ ස්වාමිනී, ඔබ වහන්සේ සැබවින්ම සුවිශුද්ධය, සියලු සුවිශුද්ධතාවයේ උත්පත ඔබ වහන්සේමය. එයින් ඔබ වහන්සේගේ ආත්මයන්ගේ අනුභවයෙන් මේ පඬුරු පරිශුද්ධ අත්කරන වෙන අයදින අප එසේ අදනවේ මේ පඬුරු අප උදෙසා අප ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයත් රුධිරයත් බවට පත්වනු සඳහාය. ඔවුන්වහන්සේ දුක් සහිත මරණයට එසේ කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පූපය රැගෙන ඔබ වහන්සේට තුති පුදමින් එය කඩා සුඛේ ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින් ගෙන අනුභව කරන්න. සැබවින්ම මෙය ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. Swami
රාත්‍රී භෝජනය වැළඳූ පසුව උන්වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුති පුදා සුඛී ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න. සැබවින්ම මෙය අභිනව වූද අනන්ත වූ කිවිසුමේ මාගේ රුධිර කුසලානයි. පවකමාව සඳහා වූ දේශාද සියලු මනුෂ්‍යයන් දේශාද ඒවා කරනු ලබන්නේය. මාසේ කිරීම පිණිස මෙය සිදු කරන්න. අප විශ්වාස කරන විරහස ප්‍රකාශ කරමු. උන්වහන්සේගේ මරණය දුත්තානෙද සිහිපත් කරමින් ජීවනදායක කූපයද ගැලවීමදායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ හමුවේ සිටමින් ඔබට සේවය කරන්නට සුදුස්සන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් රුධිරයටත් සහභාගී වන්නා වූ අප සැම ශුද්ධාත්මයෙන් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනතව ආද සිටිමු. ස්වාමිනී මුල්ලේ පෙතර පවත්නා ඔබ වහන්සේගේ සුද්ධෝස බව සීකල මැනව ෆ්‍රැන්සිස් නමැති පොදු පියාණන්ද වැලසන්ඩිස් නමැති අපගේ රජ ගුරුතුමන්ද සකල පූජය පිණිස සමගම සභාව දයා ගුණයෙන් පිරිපුන්වන්නට සලසුණු මැනව. උදානී බලාපොරොත්තු ඇතුළු මේ අපගේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දැනුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතිව නැසුණු කුසියාලන්ද සිහි කර ඔබ වහන්සේගේ ශ්‍රීවත් මණ්ඩලයේ ආලෝක වේතට ඔවුන් පිළිගත් මැනව. අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව. භාග්‍යවත් දේව මාතාවන් වන කන්නේ මරියාවන්ද සුදෝ ජොසේ මුනිතුමන්ද සුදෝ ජොසේ වාස් මුනිතුමන්ද සුදෝ ප්‍රැන්සිස් සේවි මුනිතුමන්ද භාග්‍යවත් අපෝස්තලවරුන්ද සෑම කාලයන්හිම ඔබ වහන්සේගේ කැමැති ඉටු කරමින් දිව්‍යගව සීලම ශුද්ධවන්තයන්ද සමග සදා ජීවනයේට සහභාගී වීමට අප සැම සුදුසුම් කළ මැනව. තවලෝන් හා සමග වහන්සේ ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍රෝ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. ඔවුන් වහන්සේ මගින්ද ඔවුන් වහන්සේ සමගද ඔවුන් වහන්සේ කෙරෙහිද සියලු බලිත දෙවි පියාණනි ශුද්ධාත්මයන් හා සමග එක්ව වැඩවසන්නා ඔබ වහන්සේට සකල ගෞරවය මහිමයක් සදාටමත් වේවා. ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරමින් උන්වහන්සේ අපට ගැන්වූ යාඥාවෙන් පිමිසේ පියාණන් වහන්සේ ආමතමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍යය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙලොව වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වදන අයගේ වැරදි අප තමා කරන්නාක් මෙන් අපගේ වැරදිද තමා කළ මැනව. පාපවස්සාවන්
රැස්වීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදා ගත මැනව. ස්වාමිනී සිලය යහපතින් අප මුදාල ලැබෙන්න අපගේ මේ ජීවිත කාලෙදී අපට සාමය දෙන මෙන් දායදිමු. එවිට වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුම පවින් මිදී සිළු කරදරෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවාණන් වන ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. සුඛී ශ්‍රාවකයන් නමත අවදාළ ජේසු ක්‍රිස්තුස් ස්වාමිනී, ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ ස්වභාවයේ විශ්වාසය සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදිම සභාවට සාමයද සමගිද දානය කරන්නට කරුණා කළ මැනව. ඔබ වහන්සේ සදාටම වැඩවසනසේක, රජකම් කරනසේක. ස්වාමීන් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. අපි හැම දෙනාම එක සිතින් සාමය ප්‍රාර්ථනා කරමු. ඔබට සාමය වේවා. පොදෙසා දිවිපිදූ තැනන් වහන්සේ අජබාලකයන්ගේ භෝජනයට කැඳවීම ලද්දෝ භාග්‍යවන්තයෝය. ස්වාමිනී, ඔබවහන්සේ මාගේ විශ්වවලින්ට මම සුවසේ නොවෙමි. ඒ වචනය පොරණව ප්‍රදානමෙව එවිට මාගේ ආත්මය සෝවන්නේය. श्री शारीरिक खुदा जी तरफ आरक्षा करने से एक बार ආත්මීක ආකාරයෙන් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගැනීමේ යාඥාව. සත්ප්‍රසාදයේ වැඩ සිටින ජීවමාන ජේසුස් සමිතුනි, මේ මොහොතේ සක්‍රමේන්තු ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට නොහැකි බැවින් ආත්මීක ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට බොහෝසේ ආශා වෙමි. ජේසුස් සමිතුනි, මාගේ හෘදයට වටිනවා සොඳේ. ආමෙන්. අපි ආඥා කරමු. දෙවි ස්වාමිනී, මේ ආත්මික ආහාරය අනුභව කර තෘප්තිමත් වූ අප ඔබ ඉදිරියේ වැඳ වැටි කරන ආඥාවට සවන් දුන මැනව. මේ පරිශුද්ධ අභිරහසේ සහභාගී වූ අපට ලෞකික වස්තුන් නැනවත් වගේ කිරීමටද
ස්වර්ගීය සැපතට ඇලුම් වීමටද උගන්වුව මැනව. මේකේදී අප ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම ලැබේවා. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. දේව ආශිර්වාදය ලබා ගැනීම සඳහා එසේනමා යාඥා කරන්න. ස්වර්ගයේද මෙලොවේද දෙවි වූ ස්වාමීන් වහන්සේ අද දින මේ යාඥාවේ නිවසක කැප කරනු සඳහා ඔවුන් වහන්සේ ඉදිරියේ ඔබ සම එක් රැස් කළසේක. ඔවුන් වහන්සේ ස්වර්ගීය ආශිර්වාදයෙන් ඔබ සුරකින්නසේක්වා. ලෝපුරා විසිරී සිටින තමන් වහන්සේගේ සියලු දරුවන් සිය පුත්‍රයන්න් තුළ එකම පවුලක් බවට පත් කිරීම දෙවිපියන්න්ගේ අභිප්‍රාය වනසේක. ඔවුන් වහන්සේ ඔබ සැම ශුද්ධාත්මයන්ගේ වාසභවනය වූ එතුමන්ගේ දේවමාලිගාවන් බවට පත් කරනසේක්වා. දෙවියන් වහන්සේ ඔබ සැම සියලු පාප බන්ධනයන්ගෙන් මුදවා ඔබ තුළ වැඩ සිටිමින් ඔබට ප්‍රීතිය ගෙනසේක්වා. ඔබ සදහටම සකල ශුද්ධවන්තයන් හා එක්ව ඔවුන් වහන්සේ සමග ජීවත් වෙනසේක්වා. සියලු බලති දෙවියන් උත්තමයන්න් වන පියානෝද පුත්‍රයානෝද සුදාත්මයානෝද ඔබ සම ආශිර්වාද කරනසේක්වා. යන්න ක්‍රිස්තුන් වහන්සේගේ සාමය ගෙන යන්න. දෙවියන් වහන්සේට ස්තුති වේවා. සම්රාවැදින් රටාසිරි සමිඳුන් ගුණගයමු මෙලෙසේ. ඔල්වර නගා පැසසුම් කරා තුති ගීත ගයමින් මෙලෙසේ. තුති ප්‍රශංසා 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 තුති ප්‍රශංසා. හලාවත පදවියේ වයිකාල මීසමේ ශුද්ධෝ ෆ්‍රැන්සිස් සේවියර් මුනිතුන්ගේ නවතෙව් මැදුර අභිසිස් ගැන්වීම හා 137 වන වාර්ෂික මංගල මහෝත්සව දිව්‍ය පූජා යාගය ඔබ වෙත ගෙනීමට හැකි වූයේ. වයිකාල ශානි උත්සවශාලා අධිපති ශාන්ත මහතා, වයිකාල කරුණාකරලා ආයුර්වේද රිසෝට් සහ ෆ්‍රැන්සිස් සේවියර් ගොඩනැගිලි කමිටුව විසින් දක්වන ලද බැතිබර දායකත්වය නිසාවෙනි.